මගේ ආදර ප්‍රමාන්තයනේ මනුෂ්‍ය ස්වභාවය හුරු වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. මනුෂ්‍ය ස්වභාවයේ දැන් මේ ලොක්ඩවුන් මේ සිස්ටම් එක නිකන් හුරු වෙගෙන යන්නේ. ඔබත් ඒක එන්ජොයි කරන්න ගත්තා නම් එකකින් අදහස් කරන්නේ නැහැ. ගොඩාක් දෙනෙක් දුක් විඳිනවා. ගොඩාක් දෙනෙක් දුක් විඳිනවා. ඒකට සංවේදී නැහැ කියන එක නෙමෙයි. නමුත් අර කාර්යක්ෂම දුවන තැනින් නතර වෙලා උන්වහන්සේත් එක්ක මෙහෙම ගැඹුරින් ඉන්න ලැබෙන එක නිකන් මට නම් නිකන් තාබෝර් එකක අත්දැකීම තියෙන්නේ. මගේ ආදර ප්‍රේමාන්තයනි මේකෙන් අදහස් කරන හැම කෙනෙක්ට මෙහෙමයි කියලා දවසේ වේල කන්නත් නැතුව ගොඩාක් දෙනෙක් දුක් විඳිනවා. එතකොට මේ රෝගයත් එක්ක පීඩාවත් එක්ක පීඩා විඳින ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඒක හරිය මගේ ප්‍රමාන්තෙනි. නමුත් මගේ අත්දැකීම තමයි ඒක. ඉතින් මේක මේ ආගමනය සුන්දර දෙයක් වෙලා තියෙනවා. එක දවසක් තාත්තා කෙනෙකුයි පුතෙකුයි ඒ පුතාට හිටියා ගෙම්බෙක්. තේරුණාද කියන එක මල් පෝච්චියක් උස්සලා බලද්දි ගෙම්බෙක් හිටියා. ඉතින් ගෙම්බට ආදරය කරා. ගෙම්බා ආදරය කරලා දැන් ගෙම්බට කෑම දෙනවා. ඉතින් ඌ එතනම පුරුදු වෙලා ඉන්නවා. ඉතින් පුතා ගෙම්බව එන්ජොයි කර කර ඉන්නේ නැද්දි දවසක් මගේ ප්‍රමාන්තනේ ගෙම්බා මැරුණා. ගෙම්බා පොලේ ගහලා වගේ මන් දන්නේ ගෙම්බා මැරිලා මොකද වෙන්නේ ගෙම්බා මැරිලා පුතාට මාරාන්තික දුකයි ගෙම්බා මැරිලායි කියලා. ඉතින් ඒක දුකේ ඉන්නකොට තාත්තා මොකද කරන්නේ දුක සනසන්න පුතාව ලස්සන ෆියුනරල් එකක් හදනවා. ගෙම්බට චූටි පෙට්ටියක් හදලා ඊට පස්සේ මල් වඩමක් හදලා ඊට පස්සේ පුංචි කනත්තක් තනකොළ පිටිපස්සේ කනත්තක් වගේ හදලා ඒකේ දැන් ගොක්කොළ වගේ දාලා ලස්සන ෆියුනරල් එකක් ලෑස්ති කරලා පුතාට මාර ගති ෆියුනරල් එකට දැන් ඒ කියන්නේ ෆියුනරල් එකට ආසයි. ඊට පස්සේ ටිකක් වෙලා බලද්දි ගෙම්බා මැරිලා නැහැ. ගෙම්බා මැරිලා නැහැ. ආයි අර පුරයන් නිකන් කුරින්යන් වගේ නිකන් පොඩ අවුල් වෙලා වගේ ඉන්නේ නැති. ඌ මැරිලා නැහැ. පුතා දැන් කිව්වා දැන් ෆියුනරල් එකට ආස නිසා තාත්තේ ගෙම්බව මරමු කියලා. තේරුණාද කියන එක? මොකද අතන්ට උරු වෙච්ච නිසා ඊට පස්සේ කියන්නේ දැන් ගෙම්බට වඩා ෆියුනරල් එකට ආස වුණා. මගේ ප්‍රබන්ධනේ මමත් දැන් ලොක්ඩවුන් එකට ආස වෙගෙන වගේ යන්නේ. ඒ නිසා ඒක තමයි මට ගෙම්බව මතක් වුණේ එකපාරම මගේ ආදර ප්‍රේමාන්තනේ. කෙසේ වෙතත් එකකින් අදහස් කරන්නේ සංවේදී නැහැ කියන එක. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා මගේ ආදර ප්‍රේමාන්තනේ අද වචනේ නිමිත්ත තමයි අද අපි දේව මාතාවන්ගෙන් දිනබල පිළිසිඳීමේ මංගල්‍ය එකේ අපි දේශනා කරා. නමුත් අද වචනය ආගමනය මේක ඥානකාන්තියක් විදිහට වෙනම අපි ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් ඔබ ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඔබ ඩොක්ටර් ගාවට ගිහිල්ලා මගේ ප්‍රමාන්තිනේ ඔබ කිව්වොත් හායි ඩොක්ටර් කොහොමද කාලයකට පස්සේ හම්බුනේ කොහොමද මිස්ටර් ෆාදර් කාලේ කාලයකට ඒ කියන්නේ ඇයි දැක්කේ නැනේ කාලෙකින් ඩොක්ටර් මට නියුමෝනියාව හැදිලා තිබ්බේ කොරෝනා නෙමෙයි නියුමෝනියාව හැදිලා තිබ්බේ මේ මාර දුකක් විඳලා මේ හොඳ වුණායින් පස්සේ තමයි ඩොක්ටර් හම්බෙන්න ආවේ. ඒ කියන්නේ මාව හම්බුනේ හොඳ වුණායින් පස්සේ හම්බෙන්න ආවේ. එන්න ඕනේ හොඳ අසනීප වෙලා ඉන්නේ නැද්ද? ඒ කියන්නේ එතකොට එහෙම තැනක තමයි ඔබ මම සමහර වෙලාවට ස්වාමින් වහන්සේ ගාවට යන්නේ. උන්වහන්සේ කතා කළා කියනවා මතෙතුමාගේ 9 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තියේ සිට උන්වහන්සේගේ වචනේ කතා කළා කියනවා. උන්වහන්සේ මතෙව්ට කතා කළා කියනවා මා අනුව එන්න කියලා. මතෙව් 9:9. උන්වහන්සේ කතා කළා කියලා. ඉතින් මා අනුව එන්න ඊළඟ වගන්තියේ උන්වහන්සේ කතා කළා කියනවා බලන්න. ජේසුස් වහන්සේ මතෙව් 9:9 ජේසුස් වහන්සේ තන යදී රේගුපුලේ මතෙව් මිනිස් දැක මා අනුව එන්න වදාළසේක. හරි පුතේ හරි. ඔය හරි ඊළඟ වගත ගන්න. ඊට පස්සේ ඊළඟ වගන්තිය ගන්න 11. පරිසිවරු ඊළඟ 12 ගන්න. උන්වහන්සේ ඒ අසවුන්ට කතා කොට රෝගීන්ට මිස කියන්නේ රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත. මගේ ප්‍රමාන්තිනේ උන්වහන්සේ දිව්‍ය වෛද්‍යවරයාණන් මේ ලෝකෙට ආවේ ඔබව මාව සොයාගෙන ඔබගේ මගේ දුබ්බල්කම හොයාගෙනයි මගේ ප්‍රමාන්තිනේ. එනිසා තමයි ඔබගේ මම පිළිගන්නට ඕනේ ඔබ මම දුර්වල කෙනෙක් කියන එක. ඔබ මම බෙලහීන කෙනෙක් කියන එක. ඔබගේ ශක්තියෙන් මේක මට කරගන්න බැහැයි කියලා. ඊ අපි මෙනෙහි කර එකයි අධ්‍යාත්මික අංශභාග තත්වයක්. මට ඕනේ නමුත් මට කරන්න බෑ කියන තැනක මගේ ප්‍රමාන්තිනේ. නිසා ස්වාමින් වහන්සේ හැමතිස්සෙම ඔබගේ දුබල තැන සොයාගෙන යනවා. මේ පසුබිමත් එක්ක අපි වචනයට යනවා පළවෙනි කියවීම අද දවසේ පළවෙනි කියවීම ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. වචන කියමු. සනසන්න මාගේ සෙනග සනසන්නයි ඔබේ දෙවිදානෝ වදාරනසේක. මගේ ආදර ප්‍රේමාන්තයනි ගොඩාක් වෙලාවට ඔබට මට අමතක වෙන දේ තමයි උන්වහන්සේ තාත්තා කෙනෙක් කියන එක. උන්වහන්සේ තාත්තා කෙනෙක් කියන එක. එතන මේ තාත්තා
තාත්තගේ ජීවිතය උන්වහන්සේ ඒකයි ජේසුස් මේ ලෝකෙට ඇවිල්ලා කතා කළා කිව්වේ. උන්වහන්සේ දයාබර පියානෝ තාත්තා කෙනෙක්. එතකොට උන්වහන්සේගේ දඬුවම කවදාවත් උන්වහන්සේගේ දඬුවම් කරනවා කියන තැන මගේ ප්‍රේමාන්තනේ ඒක සුළු කොට හිතන්නට එපා. උන්වහන්සේ හීබ්‍රු පොතේ 4 වෙනි උන්වහන්සේ කතා කළා කියනවා මගේ ප්‍රේමාන්තනේ හීබ්‍රු පොතේ පැහැදිලිවම උන්වහන්සේ කතා කළා කියනවා ස්වාමීන් වහන්සේගේ හික්මවීම සුළු කොට නොසිතන්න. හීබ්‍රු පොතේ උන්වහන්සේ කතා කරන්නේ එකයි උන්වහන්සේ තාත්තා කෙනෙක් වගේ හීබ්‍රු 10 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරන වචනය. උන්වහන්සේ 10 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කළා කියන මගේ ආදර ප්‍රේමාන්තනේ ස්වාමින් වහන්සේගේ හික්මවීම සුළු කොට නොසිතන්න. උන්වහන්සේ තාත්තා කෙනෙක් වගේ ඔබව මාව හික්මවන විදිහක් තියෙනවා මගේ ප්‍රේමාන්තනේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඒ වචන කොතනද පුතේ? හීබ්‍රු 10 සමා වෙන්න. ඒක මේ දැන් අමතක වුණා. නමෝ මරියක්යන් නමෝ මරියනි ප්‍රප්‍රසාද පුරවන්තිනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරේ ආශිර්වාද ලැබී වහන්සේ ඔබගේ ශික්ෂෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලැබී. හීබ්‍රු 12:5 even homonyms කියලා කියන්නේ ඒකයි. යානෙකුම අඩිසරකුම නේ. අපි අලි නෙමෙයි. නමුත් ඒක එහෙමයි. උන්වහන්සේ හීබ්‍රු 12:5 වෙනි වගන්තිය කතා කරලා කියනවා. උන්වහන්සේ ගත්තොත් මගේ ප්‍රේමන්තනේ විලි ලැජ්ජාවෙ තමයි යන්න වෙන්නේ 100%ක් උන්වහන්සේ මතමයි ඉන්නේ. හරි. දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් ගිරි දිරි ගන්වන මේ වචන ඔබ අමතක කළහුද? ඒ වචන අමතක කරේ නැහැ කෝටේෂන් එක අමතක කරේ නැද්ද? මාගේ පුත්‍රය කියන්නේ. මාගේ පුත්‍රය. ඒ කියන්නේ දුවලා නිකන් ඉන්න. තේරෙනවද කියන්නේ මෙහා මොඩම කියන්නේ. සමිදානන් වහන්සේගේ හික්මවීම සුළු කොට නොසිතන්න. උන්වහන්සේ තරවටු කළන කල මලානික නොවන්න. දැන් මේක තමයි යක්ෂයා බොම පරීක්ෂාවට දාන තැන. ඒ කියන්නේ උන්වහන්සේ දඬුවම් කරද්දී අපි මැලවිලා මලානික වෙන්න හදනවා. ඒක දන්නේ. ඒක මගේ ප්‍රේමාන්තනේ ඔබට තේරෙන්නේ නැත්තේ උන්වහන්සේගේ ආදරය, උන්වහන්සේගේ සෙනෙහස, ඒ විශ්වාසය කියන එක ඔබට නැති වුණාම. දැන් විශ්වාසය පියාවිලා ආබ්‍රහම්නේ. ආබ්‍රහම්ට උන්වහන්සේ මොකද්ද කිව්වේ? කලකට පස්සේ ආබ්‍රහම්ට දර්ශනය වෙලා කතා කරලා උන්වහන්සේ කියනවා ජෝම් උප්පත්ති 22 ඔබගේ පුත්‍රයා මරලා ඔප්පු කරන්න. දැන් මේක බැලුමට දෙවියන් වහන්සේව දන්නේ නැත්තම් ඔබ උන්වහන්සේව ආශ්‍රය කරලා නැත්තම් කෙලින්ම බහක බලාගෙන වෙන පැත්ත යනවා නේද ස්වාමීනි වහන්සේ තරු වගේ දරුවෝ දෙනවා කියලා වැලි වගේ ළමයි දෙනවා කියලා මොනවද මේ මොකද්ද මේ කියන්නේ අනේ මේ නිකන් ඉන්න ස්වාමීනි මට නම් බෑ යන්න කියලා තේරුණාද කියන එක ආබ්‍රහම්ට අකුලගෙන යන්න තිබුණා. දැන් ඒක තමයි උන්වහන්සේ දන්න ඕන ඒක දැනගන්නවා කියලා කියන්නේ. ඒක මගේ ප්‍රේමවන්තනි දේවම්මට උන්වහන්සේ කතා කරලා කියද්දි ඔබත් මාත් මේ ගැන කරදර වන්නේ කුමකටද? මගේ මොහොත තවම පැමිණ නැහැ කියලා දේවම්මට කියද්දි දේවම්ම එක්සැක්ට්ලි දන්නවා පුතාගේ විදිය. කියනවා මෙතුමාණන් කෙලින්ම සේවකයන්ට කතා කරලා කියනවා මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වද කරන්නේ. ඒ ඇදහිල්ල තුල මතක තියාගන්න උන්වහන්සේ ඔබව මාව හිබ්‍රු පොත් උන්වහන්සේ කතා කරලා කියනවා හොසියා 5:15 මම අතෑර මගේ වාසභවනයට යනවා. ඒ වාසභවනයට යන්නේ මගේ සෙනග අතෑර මම වාසභවනයට යන්නෙමි. එසේ යන්නේ ඔවුන් දුක් විඳින කල ඕනෑකමින් මා සොයා එනු ඇත. මගේ ආදර ප්‍රේමාන්තය. බුදුම වචනයක් උන්වහන්සේ කියන්නේ. ඒ කියන්නේ දුක් විඳිද්දී එයා මගේ මාව හොයාගෙන එයි කියලා. උන්වහන්සේට කතා කරන වෙන වචනේ. මගේ ආදර ප්‍රේමාන්තනි ඒ උරු කැම වල තියෙන වාසනාවක් තියෙනවා. උරු කැමෙත් ලස්සනක් තියෙනවා. රිදෙන එක රිදෙන්න ඕනේ ඔබට මට. ඒක මේ උන්වහන්සේ අතහැරලා නෙමෙයි. උන්වහන්සේ නපුරට ඉඩ දෙනවා ඔබට ගහන්න. ඒ ගහන එකේ මලකඩ කැඩිලා ඔබ පිරිසිදු කරන තැනකට ගන්නවා. කුල්ලෙන් පොල්ලලා මගේ ප්‍රේමාන්තනේ බොල් අයින් කරන අත්දැකීමකට ගන්නවා. ඔබට රිදෙන්න ඕනේ. ඒ රිදෙනවා කියද්දී ඔබට මතක තියාගන්න මේ උදාහරණ දෙක. කූඩැල්ලයි මදුරුවයි. මේක ඔබගේ සිස්ටම් එකට ගන්න. මේ දැක්ම මට හම්බුනේ මතුගම ඉන්න කාලේ. මතුගම මගේ ප්‍රේමාන්තනේ
මේ ගහතැන්න කියලා මගේ සබ්ස්ටේෂන් එක තිබුණා. සමාවෙන් මගේ නෙමෙයි දැන්. ෆාදර් උදයදාස් ඉන්නේ. මගේ ග්‍රෑන්ඩ් පාස් අය උරවලවල්ලා මගේ තාම මතකම ඉඩන් සින්නක්කරේදී ලාවියා තියෙන. හරිද? මගේ ප්‍රමාන්තෙනි මගේ නෙමෙයි මගේ වෙච්ච. හරිද? ඉතින් එතන මේ ගහතැන්න කියන සබ්ස්ටේෂන් එක කිලෝමීටර් 20ක් විතර ඈත තියෙන්නේ මතකම ටවුන් එකේ ඉඳන්. එතන ඒ පල්ලිය විශේෂිතයි කුඩැල්ලන්ට. ඒ කියන්නේ පල්ලියට පොඩි කන්දක් උඩ තියෙන්නේ ඒකේ පයින් යන්න ඕනේ. ඒ අනිවාර්යෙන් කුඩැල්ලෙක් දෙන්නෙක් චිලිකිලි ගගයි නිකන් කිචිකාවාගෙන ඉන්නවම තමයි අනිවාර්යයෙන්ම වාහනේ නැග්ගත් කොච්චර පුරුදු කියනවම් වතු වල ගියාම මෙහෙම අරගෙන චික් ගාලා විසි කරනවා. කුඩැල්ල කද්දේ රිදෙන්නේ නැහැ මගේ ප්‍රමාදේ. ඒ කියන්නේ පොෂ්ෂා ඉන්නවනම් මම කියන්නේ කුඩැල්ලෙක් ඇලයිචස් ඒ කියන්නේ කුඩැල්ල කවර රිදෙන්නේ නැහැ. තේරුණාද කියන එක? ඒ මොකද ඌ ඒක මම ඒක විද්‍යාවෙන් උප කළා ඔය එන්සයිමයක් විදිනවා එතන පොඩ්ඩක් එතන හිරිවට්ටනවා අයිනක රිදෙන්නේ නැහැ. හැබැයි ඔබ ඌ කොට්ට පුරව ගත්තා වගේ ලේ බීලා මේ කලිසම් වලින් ලේ මතු වෙනකම අපි දන්නේ නැහැ කුඩැල්ලෙක් කෑවද කියලා. හොයලා තමයි එලවන්න ඕනේ ඌ මගේ ප්‍රමාදේ. හැබැයි මතුරුවෝ කියන්නේ මල්ල වදයක් නැද්ද? කැරකි ඉන්නවා විත්තිනවා කියන්නේ කරනවා තේරුණාද කියන එක. ඉතින් අපි නෙට් දානවා. ඉතින් වෙපොරයිස ගන්නවා. තේරුණාද කියන මෝටින් ගන්නවා. මధుර කොයිල් පත්තු කරනවා. මధుරවන්න පුරුදු කරනවා මල්පනි බොන්න නැද්ද? ඉතින් මගේ ආදර ප්‍රමාතේනේ දැන් නොයෙකුත් දේවල් කරනවා. මොකද ඌ කන්නදී රිදෙනවා නිසා මගේ ප්‍රමාතේ. දැන් චුට්ටක් හිතලා බලන්න. මధుරවගේ ටැක්ටික් එක මధుරවා කුඩැල්ලගේ ටැක්ටික් එක පාවිච්චි කරා නම් මధుරවා කද්දේ රිදෙන්නේ නැහැ. ඒ කියන්නේ හරි ෂෝක්. උදේට වෙද්දි මගේ ප්‍රමාදනේ කොරෝනා වලට වඩා මధుරෝ කාලා මැරිලා ඉන්නේ. ඒ කියන්නේ මිනිස්සු ගානක් නැහැ නේද? මధుරෝ කොට්ට පුරවනගේ යන්නේ. මගේ ප්‍රමාදනේ ඒ කියන්නේ එච්චර ලේබිලා යයි. ඌ අනිත්‍ය රිදෙන නිසා තමයි අපිව මරන්නේ. අපි දඟලන්නේ. අපි පරිස්සම් වෙන්නේ. පාපය තුල ඔබට රිදෙන්නම ඕනේ. පාපය තුළ ඔබට රිදෙන්න ඕනේ. ඒ රිදෙද්දි මතක තියාගන්න ස්වාමින් වහන්සේ ඒක උන්වහන්සේ මහා දයාබරව ඔබව මාව රිද්දන තැනක්. දයාබරව රිද්දන්න. ඒක මගේ අපි පුඩියුත් එක සෙල්ලම් කරද්දි ඒක සෙල්ලමක් තියෙනවා. නපුරු කමේ සෙල්ලම. මොකද්ද නපුරු කමේ සෙල්ලම? ඒ කියන්නේ පොඩියුන් කියනවා ෆාදර් දැන් හරි ඔන්න 1 2 3 නපුරු කමේ සෙල්ලම් පටන් ගන්න. නපුරු සමේ සෙල්ලම් පටන් ගන්න කොහොමද ප්‍රේමන්තනේ? මොකද? අය මොකද? ගුටි කන්නේවා මගෙන් තේරෙනවද කියන එක මේ? තමුන්ට කියන දේ අහන්න බැරි නම් එහෙනම් බණ. ඒ කියන්නේ මම සැර කරන්න ඕනේ ඒගොල්ලෝ අඬනකම්. ඒගොල්ලෝ කියනවා ඇති කියනකම් කියන්නේ බය වෙන්නකම් සැර කරන්න ඕනේ. ඒක ඊට පස්සේ ස්විච් එක ඔෆ් කරගත්ත ගමන් අර ආයිදසික වෙනස් වෙනවා. උන්වහන්සේට ඒ සෙල්ලම හොඳට දන්නවා මගේ ප්‍රමාන්තනේ. උන්වහන්සේ මේ ඔබත් එක්ක මාරාන්තික තරහක් එහෙම කරලා දෙන්නම් මම ඔයාට මෙහෙම කරානේ මට අපිටයි කේන්ති යන්නේ. මුට මම මෙච්චර කරලා මට මෙහෙම කරා කියලා නේ. උන්වහන්සේට මොනවද ප්‍රමාන්තනේ ඔබ මම කරන දේ? උන්වහන්සේට වැඩක් තියෙනවද? ඔබ මම ආනේ ඔබ දැන් මෙහෙම කරේ නැහැ කියලා උන්වහන්සේට අඩු වෙන දෙයක් තියෙනවා. ඔබගේ ප්‍රශංසාවෙන් ලැබෙන දෙයක්වත් නැහැ. ඔබගේ පාපයෙන් උන්වහන්සේට නැති වෙන දෙයක්වත් නැහැ. හැබැයි උන්වහන්සේට ඕනේ ඔබව පුරවන්න. උන්වහන්සේ නිසා සරයි වගේ පෙන්නනවා. උන්වහන්සේ අහක බලා ගන්නවා. ඒක වචන කියන්නේ මගේ වාස භවනයට මම යනවා. උන් දුක් විඳලා සමහර වෙලාවට මාව හොයාගෙන එයි. මේ තාත්තා ඔබට දඬුවම් කරන්නේ ආදරයත් එක්ක. ඒකයිද වචනේ කතා කරලා කියන්නේ සනසන්න මාගේ සෙනග සනසන්න. මගේ දෙවිඳානෝ වදාරන සේක. කරුණාවෙන් ජෙරුසලමේ වැසියන්ට කතා කරන්න වචන කියවගෙන යන්න පුතේ. හඬ නගා ඔවුන්ට මෙසේ කියන්න. ඔවුන්ගේ වහල්කමේ කාලය දැන් ඉවර වී ඇත. පව්කමාව ඔවුන්ට ලැබී ඇත. සියලු පව්වලට දඬුවම දෙගුණය බැගින් සමිඳුන්ගේ හස්තයෙන්ම ඔවුන්ට ලැබී ඇත. මගේ ආදර ප්‍රේමාන්තයනේ තොබිත් තුන්වෙනි පරිච්ඡේදය 20 වෙනි වගන්තිය. තොබිත් තුන්වෙනි පරිච්ඡේදය 20 වෙනි වගන්තිය අපි අයිති කර ගන්නවා. ඒ කියන්නේ
ඔබව ෆෝමේෂන් එකක දඬුවමක් කියලා කියන්නේ ෆෝමේෂන් එකක කාලයක්. ස්වාමීන් වහන්සේ ඔබව මගේ ආදර ප්‍රේමාන්තේනි අලගෙඩියක් හරි උණු වතුර දාලා තැම්බෙනකන් ඉන්නට ඕනේ. ඒක මුරුදු වෙනකන් ඉන්නට ඕනේ. ඒක එළියට අරගෙන ඒක කන තැනට ගන්න. පාන් ගෙඩියක් පෝරණුයි දාලා පිච්චෙන්නට ඕනේ. උළු කැටයක් ගින්න දාලා ඒක පුච්චලක් ඒක ගල් වෙන්නට ඕනේ. එතකන් එළියට ගන්න බෑ මගේ ප්‍රේමාන්තේනි. එතකන් ගන්න විදියක් නැහැ. ඒක කාලයක්. දඬුවමේ කාලයක්. එනිසා ඒ කාලය දිහා දයාබරව බලන්න. ඒක දුක් විඳීමේ කාලයක්. ආගමනයේ සූදානමේ කාලයක්. ඔබගේ මගේ ජීවිතේ මේ ජනවන්දන වසරේ මේ අලුත් අවුරුද්දේ ගිය අවුරුද්දේ මම ජීවත් වෙච්ච විදියත් එක්ක මගේ ජීවිතේ කාලකන්ණි කරගෙන මම විනාශ කරගත්තා. ඒ ගැන මම ආවර්ජනය කරන කාලයක්, නතර වෙලා හිතන කාලයක් මගේ ප්‍රේමන්තේ. උනාස කතා කළා කියන තොපිත් 3:20. ඔබේ අදහස් මිනිසාට තේරුම් ගත නොහැකිය කියන්නේ. ඔබේ අදහස් මිනිසාට තේරුම් ගත නොහැකිය. මගේ ආදර ප්‍රේමන්තනේ ඒක තේරෙන්නේ නැහැ. උන්වහන්සේගේ සිතුවිලි අහස වගේ ඔබගේ මගේ සිතුවිලි පොළොව වගේ. යසaya 55 උන්වහන්සේ 8 වෙනි වගන්තිය කතා කරලා කියනවා. ඒතර උන්වහන්සේ මේ මොකක්ද කරන්න කියලා තේරෙන්නේ නැහැ. ප්‍රසිද්ධ කතාවක් තියෙනවා මේක අහලත් ඇති. ගෝත්‍ර නායකයෙක් එයාගේ පුතා පුතුම ආදරේ දරුවාට මගේ ප්‍රේමන්තනේ දරුවාට පුතුම ආදරේ දරුවව දවසක් කැලේට තාත්තා එක්කන් යනවා. එකන් ගිහලා පුංචි හුරතල් පැටියා තාත්තා එකන් ගිහලා කැලේ අමුතුම භයානක පැත්තක් පොඩි කාව තාත්තා ගහකට නගලා හවස් වේගන නිසා තාත්තා කියනවා පුතේ මම චුට්ටක් කැලේ ඇතුළට ගිහිල්ලා මොනවා හරි අරන් එන්නම් පුතා ඉන්න කියලා. මගේ ආදර ප්‍රේමාන්තේනි තාත්තා කොලාතු වස්සෙන් ඒ කැලේ ඇතුළට ඇවිදගෙන යනවා දකිනවා. පුතාට අමුතු බයක් දැනෙනවා. අමුතුම බයක්. තාත්තා නැහැ. පේන්නේ නැහැ. දැන් එන්න කලුවර වෙනවා. දැන් හොඳටම බයයි. කලුවර ඒකන එනවා. මගේ ප්‍රේමන්තනේ තාත්තේ කියලා කෑ ගහනවා. තාත්තා සද්දයක් නැහැ. පුතා හොඳටම බය වෙලා ඒ කියන්නේ ඊට පස්සේ ගහ බදාගෙන නැගිටලා බලනවා. ඒ අත් උඩ නැගලා තාත්තා පේන්නේ නැහැ. හොඳටම බය වෙලා වෙවුලනවා පොඩි එකාව. කලුවරයි තිත්ත අන්ධකාරය දරුවා කෑ ගහනවා. ඈතට සිංහයෝ කෑ ගහනවා. අමුතු වලස්සු ගොරවන සද්ද මගේ ප්‍රේමන්තනේ ඒක එන බය අමුතු බය බිරාන්තක වෙන සද්ද කැලේ ඇතුලේ පොඩි කයි තාත්තේ මාව දාලා ගියේ එයි මට මෙහෙම කරන්න කියලා මරලා තෝනි දෙනවා. අඬලා මගේ ප්‍රේමන්තනේ අඬා ගන්න සද්දෙන් නැති තරමටම තරොන්තටම බයයි. බය වෙලා අත්තට ඔළුව තියාගෙන දරුවාට නිින්ද යනවා. ඒ තායි හැරෙනවා. ආයි කෑ ගහනවා. බයයි. පුදුමාකාර අත්දැකීමක්. ඇයි තාත්තා මට මෙහෙම කරේ? මගේ ආදර ප්‍රේමන්තනේ ඉර උදා වෙගෙන එනවා. ඉර උදා වෙගෙන එනකොට එළිය වැටෙද්දී මහා උල්වර සංගඩක් ඇහෙනවා. ගෝසාවක් මිනිස්සු ඒගොල්ලන්ගේ සංගීත භාණ්ඩ වාදනය කරමින් කෑ ගහලා අපිට රජෙක් උපන්නා අපිට රජෙක් හම්බ වුණා කියලා කෑ ගහනවා. තාත්තා දුවගෙන ඇවිල්ලා පොඩි එකව බදාගෙන තාත්තට ගහනවා පපුවට ගගා කියනවා "ඒ මට මෙහෙම කරේ" කියලා පුතා අඬද්දී තාත්තා කියනවා "මගේ පැටියෝ මට මේක කරන්න ඕනේ. මේක ගෝත්‍රයේ සම්ප්‍රදායක්. ඒ ගෝත්‍රයේ සම්ප්‍රදාය තමයි දරුවා පුතේ ඔයාගේ වයසේදී ඔය කැලේ ඔයා තනියම හිටියොත් විතරයි ගෝත්‍රය ගන්නේ ඔබ ඊළඟ රජ ගෝත්‍රයේ රජ වෙන්න සුදුස්සෙක් කියලා. ඒක මට කරන්න ඕනේ. මම දාලා ගියේ නෑ මගේ පුතු. මම අතන ඉඳන් වාට පේන්නේ නැති තැන ඉඳන් බලාගෙන හිටියා. කිසි අනතුරක් දෙන්නේ නැතුව. හැබැයි ඕකේ ඔයා ගෝත්‍රු කරන්න ඕනේ. මගේ ආදර ප්‍රේමන්තනේ. උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතේ නැමිච්ච තැන් කෙලින් කරන්න. ඒ නැමිච්ච තැන ගල් අඟුරු වස්ත්‍ර දාලා පුච්චලා ගිනියම් කරලා මිටියක ගහලා කෙලින් කරන්න ඕනේ. සනසන්න මගේ දැසනක සනසන්න. පාලු කරේ උන්වහන්සේ කතා කරන හඬක්. මගේ ආදර ප්‍රේමන්තනේ පාලු කරේ කතා කරන හඬක්. මෙසේ කියන හඬට සවන් දෙන්න. තුන්වෙනි වගන්තිය. උන්වහන්සේ කතා කළා කියනවා වචන කියවගෙන යන්න. මෙසේ කියන හඬට සවන් දෙන්න. වනාන්තරයේ සමිඳුන් හට මාවතක් එලි කරන්න. පාලු කරේ අපේ දෙවිඳුන් හට මහ පාරක් සාදන්න. මගේ ආදර ප්‍රේමන්තනේ ජීවිතයේ ඔබ නාස්ති කරගත්ත දේ
ජීවිතේ ඔබ විනාශ කරගත්ත දේ. ජීවිතේ ඔබ පුංචි කාලේ ඉඳන් ඔබ කාපු කාලය. ඔබ පාපේ වැටිච්ච තැන්. ඔබ බලපු දේවල්, ඔබ කරපු දේවල් විසඳ ගන්න ඔබට මට හිතන්නවත් බෑ. ජීවිතේ තරම් වනාන්තරයක් වෙලා, පට්ට ලැබිලා, ජීවිතේ අච්චාරුවක් වෙලා, පාලුකරයක් වෙලා, ජීවිතේ සරුසාරකමක් නෑ, පළ දරන්නේ නෑ. කාල කන්නි තැනට ඔබ මම වැටිලා. මගේ ආදර ප්‍රේමාන්තයනි, ස්වාමින් වහන්සේ ගනුදෙනු කරන්නේ ඔබගේ වනයත් එක්ක. තුවාලය වනයක් වෙච්ච තැන. තුවාල කරගෙන එක වනයක් වෙලා එක සැරව ගලනවා. මගේ ප්‍රේමද ඕජස් ගලනවා, ගඳයි. ඒකත් එක්ක අපි හුරු වෙලා කොර ගගහා යන්න. ස්වාමීන් වහන්සේ එතනයි හොයාගෙන එන්නේ. අද ඒක අපි සුවිශේෂය දකින්නේ. සුවිශේෂය වහන්සේ කතා කරන වචන අපි ගමු. අද සුවිශේෂය වහන්සේ කතා කරන වචනය ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා. ස්වාමීන් වහන්සේ කතා කරන වචන බලන්න. ඔබ කුමක් සිතන්නහුද කියන්නේ. ඔබ කුමක් සිතන්නහුද? බැටළුවන් 100ක් ඇති යම් මිනිසෙක් බැටළුවන් 100ක් ඇති යම් මිනිසෙක් උන්ගෙන් එකෙකු මුලාව ගියොත්, උන්ගෙන් එකෙකු මුලාව ගියොත්, ඉතිරි 99 දෙනා ඉතිරි 99 දෙනා කඳුකරේ ඉන්න හැර කඳුකරේ ඉන්න මුලාව ගිය එකා මුලාව ගිය එකා සොයා යන්නේ නැද්ද? සොයා යන්නේ නැද්ද? නාසය අහනවාද ඔබ කුමක්ද හිතන්නේ? ස්වර්ගයේ උන්වහන්සේ මේ ලෝකේ කෝටි 5කට වගේ සෙනග, ලෝකේ ආරම්භය නම් කී දහයක් මිලියන ගාණක් සෙනග, මගේ ආදර ප්‍රේමවන්තනි, ලෝක අවසානයේ දක්වා තව මිලියන ගාණක් උපදී. ඒ මිලියන ට්‍රිලියන බිලියන ගාණට වඩා ස්වාමීන් වහන්සේ පර්සනලි ඔබව ස්වාමීන් වහන්සේට ඕනේ. මේක මේ ආදරය පෞද්ගලිකව අයිති කරගත්තේ නැත්තම්, මගේ ප්‍රේමවන්තනි, නත්තල ඇවිල්ලා පාසින් ෆීස්ට් එකක්, ගොඩාක් දේවල් බයිපාස් වෙලා යන ෆීස්ට් එකක්. ජේසු ආවේ ඔබව සොයාගෙන. උන්වහන්සේට පිරිස් වලින් වැඩක් නෑ මගේ ප්‍රේමවන්තයනි. උන්වහන්සේට කණ්ඩායම් වල වැඩක් නෑ. උන්වහන්සේ ආවේ, උන්වහන්සේ මේ පිරිස් ලොකු ඒ කියන්නේ මොබ් එක, මේකෙන් වැඩක් නෑ. ලුක්තුමාගේ 19 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිස්සට උන්වහන්සේ ජෙරිකෝවෙන් යන මාවතේදී මගේ ප්‍රේමවන්තයනි. ජෙරිකෝවේ යන මාවතේදී මොකද වෙන්නේ? උන්වහන්සේ මහ පුදුම දෙයක් කරනවා. මේක තමයි ජේසුගේ විදිහ. මේ තමයි ජේසුගේ හැටි. මේක තමයි ජේසුගේ සිස්ටම් එක. මේක තමයි ජේසුගේ කලාව මගේ ප්‍රේමවන්තයනි. උන්වහන්සේ ජෙරිකෝට පිවිස ඒ මැදින් ගියසේක සකේවුස් නම් ධනවත් ප්‍රධාන අයකැමියෙක් එවිය. ඔය ජේසුස් වහන්සේ කවුරුන්ද බැලීමට සෙවිය. එහෙත් ඔහු මිටි කෙනෙකු වෙන සමූහය නිසා එකල නොහැකිය. ජේසුස් වහන්සේ ඒ පාරෙන් යන්න සිටි බැවින් ඔහු පෙරටුව දුව ගොස් උන්වහන්සේ දක්නා පිණිස අත්තික්කා ගසකට නැග්ගේය. සමූහය නිසා ස්වාමීන් වහන්සේට පේන්නේ, සකේවුස්ට ස්වාමීන් වහන්සේ පේන්නේ. ඒ කියන්නේ එච්චර පිරිසක් හිටියා මගේ ප්‍රේමවන්තයනි. දැන් අපි නම් කැමති පිරිස් වලටනේ. අපි නම් හරි කැමති පිරිස් වලට. හරිද? ඒ කියන්නේ පිරිස් වලට කැමති කියලා කියන්නේ ප්‍රසිද්ධිය. තේරුණාද කියන එක? ලයික්ස්, කමෙන්ට්ස්, තේරුණාද කියන කී දෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ මම නැගිට්ටාම ප්‍රයිස් ගිවින් එකට වැඩිපුර අප්පුටි ගහනවද? තේරුණාද කියන එක? කී දෙනෙක් අගය කරනවද? පිරිස්. උන්වහන්සේට පිරිස් වලින් වැඩක් නැහැ. දැන් සමූහයා එහෙම ඉන්නේ නැද්දි වචනය කතා කරලා කියන සමූහයා ජේසුත් එක්ක කට්ටිය යනවා. ඕ මම ලෝක කාල ගොඩක් සෙනඟ මහා ගොඩක් උන්වහන්සේට කියනවා. හැබැයි උන්වහන්සේ මොකද කරන්නේ? ඊළඟ වහන්සේ ගන්න. කියවන්න. ජේසුස් වහන්සේ ස්ථානයට පැමිණ උඩ බලා ඔහුට කතා කොට සකේවුස් වහම බිමට බසින්න. අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්න ඕනෑයයි
ඔහුට වදාළසේක. දැන් මගේ ආදර විමන්තනේ දැන් අර එන කට්ටියක් එනවා. ලොක්කු තානාර ලොක්කු කට්ටියක් දැන් මොනහස් එකක් එනවා. ජේසුස් මොකද කරන්නේ? මගේ ප්‍රේමන්තනේ සකේයුස් ඉන්නේ කොට මිනිස්සෙක්. දැන් මේ මිනිස්සයා අත්තික්කා ගහක හැංගිලා කොලාසට හැංගිලා මොකද ධනවත් ප්‍රධානායක මියෙක්නේ. ගස් නගිනවා කියලා දැක්කොත් ඒ මොනවද අවුල්නේ. ඒ නිසා ජේසුස් බලනවා කියලා පෙන්වන්නත් බෑනේ. ඒ නිසා හැංගිලා බලන් ඉන්න තැනට ජේසුස් ඇවිල්ලා නතර වෙලා ජේසුස් උඩ බලලා කියනවා සකේයුස් වහාම බහින්න අද මම ගෙදර ඔබගේ ගෙදර නවත්තන් ගන්න එනවා. අනික කට්ටිය සකේයුස් ගෙදර නවත්තන් ගල අපිට උඩ බලාගෙන යන්න තමයි. ජේසුස් උඩ බලලා සකේයුස් කියනවා ඔබ බිමට බහින්න අපිට උඩ බලාගෙන යනවා. අපි ගහින්න සෑහෙන දුරක් ආවේ. ජේසුස්ට පිරිසෙන් වැඩක් නැහැ. ජේසුට ඕනේ ඔබව. ජේසුට ඕනේ ඔබව. නැති වෙච්ච ඔබව. එනිසා මගේ ප්‍රමාන්තනේ පන්තියක ගොඩාක් වෙලාවට හැංගිච්ච ළමයිව ගුරුවරයාට පේන්නේ නැහැ. ඔන්ලයින් නම් කොහොමත් පේන්නේ නැහැ. චරණාද කියන එක ඔන්ලයින් කැමරා ඔන් කරන්නේ නැහැ නැද්ද? මොනවද කරන්නේ කියලා ඔබ කොහොමද දන්නේ නැහැ ඔබ ගුරුවරයෙක් නම්. ඔබ ගොඩාක් වෙලාවට දේවල් හැංගිලා වහගෙන යනවා. ධර්මශාලාවේ එක මිනිස්සෙක් ඉන්නවා අතපන නැති. මගේ ප්‍රේමන්තනේ ජේසුස්ගේ හදරේ මහ පුදුමයි. අත පන තියෙන හාලෙලූයා හෝසානා කියන අත් ගොඩක් තියෙනවා. උන්වහන්සේට පේන්නේ අත පන නැති මිනිස්සයව. සෙනඟ පොර කකා එනවා. මාලේ රෝගියා ඒකාන්තාව දේශික දාවලෙන් වාටියෙන් අල්ලනවා. උන්වහන්සේට දැනෙනවා ඒක. පෞද්ගලිකව පර්සනලි ස්වාමින් වහන්සේ ඔබ ගැන කැක්කුමක් ඔබ ගැන උනස්ට කක් කියනවා මගේ ප්‍රමාන්තනේ. එකයි මගේ ප්‍රමාණ මේ ආදරය ඔබට හිතා ගන්න බෑ. ආදරය කියන්නේ අපි දන්නේ නෑ මෙහෙම ආදරයක්. කියන්නේ මගේ ප්‍රමාන්තනේ ඔබට හිතා ගන්න බෑ එහෙම ආදරයක්. මෙතන කූඹි ටිකක් යනවා මේ. මොනවා කරලාද මන් දන්නේ අල්තාරේ අතු ගාලත් නෑ හරියට. කූඹි යනවා. එහෙම එකක් නෑ. ඒ දන්න විතර කූඹි ඉන්නවා කියලා. දැන් මම කවුද කූඹි කවුද? Grand Boss Parish Priest. කූඹි. දැන් මේ කොහෙද යන නන්නත්තරේ වෙච්ච කූඹි උන්ගේ වැඩක් තියෙනවද මට? මගේ ආදර මෙමන්තිනේ නත්තල කියන්නේ මා පුදුම මංගල්‍යයක්. නත්තල කියන්නේ දැන් මගේ ගැප් එකයි කූඹින්ගේ ගැප් එකයි මොකක්ද? දෙවියන් වහන්සේගේ ගැප් එකයි ඔබගේ මගේ ගැප් එකයි. අපේ මට කූඹි එකක් මවන්න බෑනේ මගේ ප්‍රමාන්තය. එතකොට මම එතන කූඹි නන්නත් එක කූඹියෙක් ඉන්නවා. ඌ අයාලේ යනවා. ඌව බේරන්න මම මනුෂ්‍ය ස්වභාවයකින් නම් කතා කරනවා. කූඹියෝ ඔක වැරදි. තේරුණාද? කූඹියෝ කියන්නේ නාට්‍ය නෙමෙයි. එයාත් කූඹියෝ වැරදි කියද්දි උඩ තේරෙන්නේ නැතිකොට මම කූඹියෙක් වෙලා ගිහිල්ලා මම කූඹිය වෙලා මම ඒ නැතිවන කූඹියා වෙනුවෙන් මගේ ජීවිතය පූජා කරලා ඌව බේරන්න ගන්නවා. ඒත් ඔබට හිතා ගන්න බෑ. එහෙනම් ඒ ගැප් එක මට පෙන්වන්න වෙන විදියක් නෑ මගේ ප්‍රමාණය. එවැනි මංගල්‍යයක් නත්තල කියන්නේ. මේක අපි කවදාවත් අත්දකලා නෑ. නත්තලේ මේක ජීවිතේට අත්දකලා නෑ. නත්තලේ වෙන විචූර්ණ අත්දකලා තියෙනවා. උන්වහන්සේ මාව සොයාගෙන එන්න 99 දෙනාව පැත්තක තියලා මාව හොයාගෙන එන දයාබර ස්වාමීන් වහන්සේ. මගේ ආදර ප්‍රේමන්තයනි බැටළුවා පඹගාලේ පැටළුණයින් පස්සේ බැටළුවා පඹගාලේ පැටළුණයින් පස්සේ උන් නන්නත්තරයි. හැබැයි උන්වහන්සේ ඔබගේ මගෙන් ඉල්ලන දෙයක් තියෙනවා. යෙසායා 40 වෙනි පරිච්ඡේදයේ අද පළවෙනි කියවීමේ උන්වහන්සේ කතා කළා කියනවා සනසන්න මගේ සනග සනසන්න පාලු කරේ මෙසේ කියන හඬට සවන් දෙන්න වනාන්තරයේ සමිඳුන්හට මාවතක් එලි කරන්න පාලු කරේ අපේ දෙවිඳුන්හට මහා පාරක් සාදන්න. ඔබගේ නැති වෙච්ච බැටළු ස්වභාවයේ ඉඳගෙන ස්වාමීන් වහන්සේ ඉල්ලන්නේ දේ විතරයි. මනස්ථාපනය. ආගමනය කියලා කියන්නේ ඔබ මනස්ථාප වෙන කාලයක්. ස්වාමීනි මේක වැරදි. මක්සිමා කුල්පා මේක මහා අපරාධය. මගේ අපරාධය මේක. ජීවිතේ අපි හරි දක්ෂයි අනිත් අයට ඇඟිල්ල දික් කරන්න.
මගේ ප්‍රේමවන්තයනි ඔබ නැති වෙන්න විදි තුනක් තියෙනවා ඔබට නැති වෙන්න විදි. අයික අපි ලූක් තුමාගේ සුවිශේෂ 15 වෙනි පරිච්ඡේදය දකිනවා. ලූක් 15 වෙනි පාර අපි දකිනවා කෙනෙක්ව නැති වෙන විදි තුනක් තියෙනවා. ලූක් 15 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කළා කියනවා නැතිවෙච්ච බැටළුවාගේ උපමාව, නැතිවෙච්ච කාසියේ උපමාව, නැතිවෙච්ච පුත්‍රයාගේ උපමාව. මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ කතා කළා කියනවා ඔබ නැති වෙන්න පුළුවන් කාසියක් වගේ. ඔබ නැති වෙන්න පුළුවන් කාසියක් වගේ. කාසියක් ගත්තාම ඒ කාසියට බෑ තමුන් විහිං කරගත දෙයකින් නෑ. කියන්නේ කාසිය පර්ස්යෙන් ප්ලග් ගාලා බලන ටියුන් 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 ගාලා යන කියලා එහෙම කාසියටම කරන්න බෑ. කාසිය නැති කි වෙන්නේ වෙන කෙනෙක්ගේ මිස්ටේක් එකකින්. පුංචි කාලේ ඔබව කාසියක් වගේ නැති වෙන්නේ නැති. ඔබ හිතුවේ නැහැ ඔබ අසරණයි, ඔබ කල්ප්‍රිට් කෙනෙක්, ඔබ වික්ටිම් කෙනෙක්, තව කෙනෙක්ගේ කාමයේ රාගේ ඔබව පාවිච්චි වෙලා ඔබ කාසියක් වගේ නැති වුණා. ඒ අම්මා තාත්තගේ ඝට්ටනයේදී ඔබ අසරණ වුණා. ඔබ කාසියක් වගේ නැති වුණා. එතන ඔබ දඬුවම් විඳපු විදිය සමහර පාසලේදී ඒ යාළුවන් අතර ඔබට වෙච්ච දේ. මගේ ආදර අම්මේ තාත්තේ ඔබගේ ගෑනු දරුවා වගේම පිරිමි දරුවාව ඊට වඩා පරිස්සම් කරන්න. සමාජය එහෙම තැනක තියෙනවා. සමාජය එහෙම තැනක තියෙනවා. පිඩොෆීලියා කියන ළමා ප්‍රචාර. ඔබගේ පිරිමි දරුවා බරපතල විදියට හානි වෙන්න පුළුවන්. හිතා ගන්න බැරි විදියට පරිස්සම් කරන්න. දරුවන්ව කිසිම කෙනෙක්ගේ අතට බාර දෙන්න එපා. ඇස් දෙක වගේ බලාගන්න. දරුවන්ව සමාවෙන මම එහෙම වචන පාවිච්චි කරන්න කැමති නැහැ. සර්වන් වැඩ උදව් වෙන අයට බාර දීලා දේකයාවල දාලා මගේ ප්‍රේමවන්තනේ ඔබ හිතා ගන්න බැරි තරම් වෘකයෝ ඉන්න මේ සමාජයේ. කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා. ඒක ඔබට වගකීමක් තියෙනවා. මගේ දරුවාව කොහොම පාවිච්චි වෙයිද බය කරලා කියන්න එපා කියලා. මගේ ප්‍රේමවන්තනි පරිස්සම් කරන්න. ඔබ ස්වාමීන් වහන්සේ දුන්නු බැටළු පැටියෙක්ගේ මුළු ලෝකයම මෙලෙච්චයි. එතන පරිස්සම් කරන්න. අම්මලා තාත්තලා එයාලගේ මුළු ලෝකේ වෙනම ගනුදෙනු තියෙන්නේ. දරුවා කොහෙද යන්නේ? ටියුෂන් යන්නේ කොහෙද? මොනවද කරන්නේ? දන්නේ නැහැ. ඔබට අත හොද ගන්න විදියක් නැහැ. නිසා ඔබ දන්නවා අපි හැමෝම දන්නවා අපි කාසියක් වගේ නැති වෙච්ච තැන් තියෙනවා. මගේ ආදරේ ප්‍රේමවන්තනි ඒ බැටළුවා ඊට පස්සේ අපි බැටළුවක් වගේ නැති වෙනවා. බැටළුවෙක් වගේ මම දන්නේ නැහැ මම එහෙම හිතුවේ නැහැ. හැබැයි එහෙම වුණා. මම බැටළුවා තමයි එතන තනකොළ කියලා හිතාගෙන යන්නේ. මගේ මෝඩ ඩිසිෂන් එකක්. මම රැවටිච්ච තැනක්. මගේ ආදරේ ප්‍රේමවන්තනි ඒ බැටළුවම ඒ පුංචි කාලේ ඔබ කාසියක් වගේ නැති වුණාම ඔබ වෘකයෙක් වෙනවා. ඔබ මිනිස්සුන්ව පාවිච්චි කරන්න ගන්නවා. ඔබගේ ලිංගිකත්වයේ විකෘතිභාවය නැති වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක ස්වාමීන් වහන්සේ දුන්නු ස්වභාවයක් නෙමෙයි. ඒක ඔබගේ වනාන්තරය. මගේ ආදරේ ලෝකයේ කතා කරනවා new normal. කොරෝනාත් එක්ක new normal එකක් තියෙනවා. ඒක හරි. ඒ කියන්නේ අරක තමයි normal. ඒ කියන්නේ ඔක්කොම normal. That's our style. That's our fun. That's our freedom, you know. This is my way. You go and fly a kite. Fly a kite. Kite එකේ නූල තියෙනකන් හොඳයි. ඇයි ඉවරයි. මගේ ආදර ප්‍රේමවන්තයනි. උන්වහන්සේ ඔබව මාව මවලා තියන්නේ ඒ පූර්ණත්වය වනයක් වෙන නෙමෙයි. උන්වහන්සේ උයනක්. උන්වහන්සේ පිළිවෙලක් හදලා තිනවා. ලෝකයේ මවද්දි ස්වාමීන් වහන්සේ පිළිවෙලකටයි ඔබව දැම්මේ. විකෘතිභාවයන් එන්නේ ලෝකයේ වෘක ස්වභාවයන් එක්ක. ඊට පස්සේ අපි ඒක මේන්ටේන් කරගෙන අරගෙන යනවා. ඊට පස්සේ අපි නැති වෙනවා අකිකරු පුතෙක් වගේ.
ඒ නැතිවෙච්ච කාසියක් වගේ නැතිවෙච්ච මම බැට්ලුවෙක් වගේ මම දත්පාරවල වලින් වෘක්කයන්ගේ මම තුවාල වෙලා අපඝාත වෙලා ඊට පස්සේ මගේ ඩිසිෂන්ස් වල අවුලක් වෙනවා. ඩිසිෂන්ස් ආර් ක්‍රිපල්ඩ්. මගේ තීරණ මොංගල් වෙනවා. මගේ තීරණ විකෘති වෙනවා. ඒක මට ගන්න හරියට තෝරගන්න මගේ සිස්ටම් එකේ ඇතුලෙන් අවුලක්. එතන මගේ කකුලේ ගල් තැලුමක් තියෙනවා කියලා. මගේ ආදර විමාන්තනේ කකුලේ ගල් තැලුමක් තියෙනවා නම් මම කොර ගන්නවානේ. ආයි ඉතින් මගේ ප්‍රමාදනේ ඒ ගල් තැලුමේ ප්‍රශ්නය තියෙන්නේ එතන ඒක තියෙනකම් මම කොරම තමයි ගහන්නේ. ඉතින් මම මොකද කරන්නේ? මම ස්ටයිල් එකට කොර ගහනවා. ස්ටයිල් එකට කොර ගහනවා කියන්නේ ඒක ස්ටයිල් එකක් කරගන්න. This is my style, you know. My style and you know you can't do anything about it. This is my style. ඒක තමයි ලෝකෙ කරලා තියෙන්නේ. ඒක තමයි ලෝකෙට වෙලා තියෙන්නේ. උන්වහන්සේ කතා කරන දෙයක් තියෙනවා. පුතේ ඒක that's not your style. That's devil style. නිසා පිළිගන්න මේක වනාන්තරයක්. උන්වහන්සේ කියනවා මේ වනාන්තරේ මගේ පුතේ මගේ දූ මට පාරක් දෙන්න. ඒ බැටළුවා සොයාගෙන එන උන්වහන්සේ ස්වර්ගය පලාගෙන ආවේ ස්වාමීන් වහන්සේ ඔබට ඇති ආදරය නිසා. හිබ්‍රු දෙවනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ දේවත්වය Taman විසින් බදාගත යුතු වස්තුවක් යයි නොසිතා උන්වහන්සේ මගේ ප්‍රමාන්තනේ මහා දයාබරකමක ඔබ මා හොයාගෙන ආවා. හිබ්‍රු 2:6 ගන්න. අපි හැමෝම කියමු මේ වචනේ. දෙවනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය. sorry පුතේ. පිලිප්පි 2:6 වෙනි පරිච්ඡේදය සමා වෙන පුතේ. පිලිප්පි 2:6 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරන වචනේ. උන්වහන්සේ කතා කළා කියනවා උන්වහන්සේ ස්වර්ගය අතහැරලා අප විදිය වචන කියනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දරූ නමුත් දෙවියන් වහන්සේ හා සමානත්වය Taman විසින් බදාගෙනම තබාගත යුතු වස්තුවක් යයි නොසිතා Taman වහන්සේම ත්‍යාජ කර ගනිමින් බහලකුගේ ස්වරූපයක් ගෙන අප හා සමාන මිනිස් කෙනෙක් වූසේක. මගේ ආදර ප්‍රමාන්තෙනි උන්වහන්සේ ඒක අතහැරලා වහලෙක්ගේ ස්වභාවය අරගෙන ඊට පස්සේ වගන්ති ගන්න. වහලෙක්ගේ ස්වභාවය අරගෙන මොකද වෙන්නේ? මනුෂ්‍යාකාරයෙන් සිටීමෙන් උන්වහන්සේ මරණය එනම් කුරුසේ මරණය දක්වාම පහත් වී කීකරු වූසේක. ඔබගේ ජීවිතේ ඔබට කරගන්න බැරි දේ ආදම්ගේ අකීකරුකම ජේසු කීකරු වෙන්න ආදම් අකීකරු වෙච්ච නිසා ඔබට මට කරගන්න දේ උන්වහන්සේ ඔබව කරේ තියාගෙන ඒ කීකරුකමේ කුරුසිය දරාගෙන යන්න ආවේ. ඔබ මාවතක් දෙන්න වෙනවා උන්වහන්සේට. ඔබට ස්වභාවය වෙනස් කරන්න විදියක් නැහැ. ඔබට ඔබගේ සිස්ටම් එක ඔබ උරු වෙච්ච මේ ජීවිතය වෙනස් කරන්න ඔබට විදියක් නැහැ. නත්තල කියන්නේ මේ ඔබගේ කෙරුවාවෙන් දේවල් කරන දෙයක් නෙමෙයි. අප ගැලවීම ලබාගත්තේ පුණ්‍ය ක්‍රියාවලින් නෙමෙයි. අප ගැලවීම ලබාගත්තේ ඇදහිල්ල තුල ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේට මේ දේ කරනවා. ජේසු මට අත තියලා මාව වෙනස් කරනවාමයි කියන විශ්වාසය. උන්වහන්සේ මගේ ජීවිතේට එනවා. ඒකයි රෝම 5 උන්වහන්සේ 20 වෙනි වගන්ති කතා කරලා කියන්නේ. රෝම 5 20 වෙනි වගන්තියේ මගේ ආදර ප්‍රේමන්තනි ඔබගේ පාපය තියෙන තැනම පාපයත් එක්කම තියෙන වරප්‍රසාදයක්. ව්‍යවස්ථාව පැමිණි පසු පාපය වැඩි විය. ඒත් පාපය වැඩි වූ තැන දේව වරප්‍රසාදය ඊටත් වඩා වැඩි විය. Mary full of grace. ජේසු අම්මා වරප්‍රසාදයට සම්පූර්ණයෙන් ඇරිලායි පවු නොකර හිටියේ. එහෙම නැත්නම් දේව අම්මගේ බලයක් එක්ක නෙමෙයි. ස්වාමින් වහන්සේ මගේ ආදර ප්‍රේමවන්තනි උන්වහන්සේගේ වරප්‍රසාදය පාපය බහුලම ඇති තැන ඔබගේ ජීවිතේ ඔබ නැති වෙච්ච තැන ඔබ මාවත දෙනවා නම් ඔබ උන්වහන්සේට ඉඩ දෙනවා නම් ඒ නැති වෙච්ච බැටළුවව ස්වාමින් වහන්සේ හොයාගෙන ඇවිල්ලා තියන්නේ. හැබැයි බැටළුව ලෑස්ති නැහැ. පිළිගන්න මම නැති වෙලා කියලා. මොකද තාම හරියට කටු ඇනිලා නැහැ. තාම කම්බි කටු සෙට් වෙලා නැහැ හරියට. තාම කාගෙන යන්නේ තනකොළ ටික. ඊට පස්සේ තමයි පටල ගන්න මගේ ප්‍රමාන්තනේ. පඹ ගහලක පටලිච්ච ඔබගේ වනාන්තරය. සරුසාරකමක් නැති, පළදරන් නැති ඔබගේ ඇතුළාන්තය. ස්වාමීන් වහන්සේ කියනවා ඔබ මට මාවතක් දෙන්න. යෙසායා 40 අද වචනය අපි නැවත අයිති කර ගන්නවා. ප්‍රශංසා වේවා. හලෙලුයා. ප්‍රශංසා වේවා. ඔබ පාලු කරේ මාවතක් දෙන්න, වනාන්තරයේ සමිඳුනට මාවතක් එලි කරන්න, පාලු කරේ අපි දෙවියන්ට මඟ පාරක් සාදන්න. 4 වෙනි වගන්තිය අපි කියමු. කියවා. සියලු මිටියාවත් පුරවනු ලබන්නේය.
සියලු කඳුහෙල් කපා පහත් කරනු ලබන්නේය. සියලු හෙල් සමතලා කරනු ලබන්නේය. රළුතැන් සුමුදු කරනු ලබන්නේ. මගේ ආදරේ මාන්තියනේ ඔබ උන්වහන්සේට මාවත දෙනකොට සියලු හෙල් සමතලා කරනවා. කඳු ෆ්ලැට් කරන්නේ උන්වහන්සේ. ඔබට තියෙන මනස්ථාප වෙන්න විතරයි. පිළිගන්න ජේසුට මේක කරන්න පුළුවන්. මට විශ්වාසයි වහන්සේ මගේ ජීවිතය මේක වෙනස් කරනවා. තාම මම අබ්බ ගාතයි, තාම මම දුර්වලයි. ස්වාමිනී ජේසු ඇවිල්ලා අහන්න එකයි ඔබ විශ්වාස කරනවද මට මේක කරන්න පුළුවන් කියලා. ඒ බලාපොරොත්තුවත් එක්කයි මම ජීවත් වෙන්නේ. ආගමනය කියලා කියන්නේ මරණාතා. ස්වාමිනී එන්න, වඩින්න, අහස පලාගෙන එන්න. ඔබ වහන්සේ ඕනේ මට මේ ජීවිතේ ගොඩ යන්න. මම දන්නවා වාසේ මට උත්තර දෙනවාමයි. එක මොහොතක් ඒ වෙනකම් මම ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඇද බලාපොරොත්තුව කියන්නේ පෙනෙන දේ ගැන බලාපොරොත්තුවක් නෙමෙයි. නොපෙනෙන දේ ගැන බලාපොරොත්තු වෙනවා. මම ඇදහිල්ලෙන් බලාගෙන ඉන්න තැනක්. බලාගෙන ඉන්නේ කොහොමද? ඊට ගෝලයන්ට කියනවා ජෙරුසලමේ ඉන්න. ජෙරුසලමේ ඉන්නේ කොහොමද? නැති වෙච්ච ගෝලයෝ. ජේසුව පාවා දීපු ගෝලයෝ, ජේසුව දන්නේ නැහැ කියපු ගෝලයෝ, ජේසුව දාලා ඇඳිවතක් දාලා දීපු ගෝලයන්ට ජේසු කියනවා, උන්වහන්සේ කතා කරලා කියනවා ඇත්ත නැති මාවතක් දෙන්න. ලුක් 24 වෙනි පරිච්ඡේදය 49 වෙනි වගන්තිය. ලුක් 24 49 උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමාන්තියනි ජෙරුසලමේ ඉන්න. ලුක් 24 49 බලන්න මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙත ගෙනෙමි. එහෙත් ඉහලින් වන බල පරාක්‍රමයෙන් ඔබ සැම සන්නද්ධ කරන ලබන තුරු නගරයේ නැවතී සිටින්න. බලාගෙන ඉන්න. බලාපොරොත්තුවක් එක්ක ඉන්න. ඔබ මාවත සාදන්න ඉන්න. අපිට ඉන්න බෑ. අපිට යන්න ඕනේ. තේරුණාද? අපිට ඉන්න බෑ. කරන්න ඕනේ. කටිමුඩුය, කටිකුලප්පුව ඉන්න බෑ. ඉවසිල්ලක් නෑ මගේ ප්‍රේමාන්තේ. ඉවසිල්ලක් නෑ දකින්න තුරානේ. මුළු සිස්ටම් එකම ඉවසන තැනක නැහැ. මම හිතනවා මේ ආගමනේ ඔබ මාව ස්වාමීන් වහන්සේ ලෑස්ති කරන්න. ඔබ පටලෙජ් වෙච්ච පඹගාල හිර වෙච්ච තැන, ඔබ නැති වෙච්ච තැන ඉඳන් ජීවිතය අතාරින්නේ නැහැ. මං කෑ ගහනවා ස්වාමීන් වහන්සේට. මම විශ්වාස කරනවා මගේ පාපෙට මම නෙමෙයි වන්දි ගෙවන්නේ. ඔබ වහන්සේ මගේ ස්වාමීනි. බසේ මාව සොයාගෙන එනවමයි. මම ඔබ වහන්සේට මාවතක් දෙද්දී මම විශ්වාස කරද්දී මගේ ඩිස්ට්‍රැක්ෂන්ස් ඔක්කොම අයින් කරලා මේ ආගමනේ මම ආසතෙන් අයින් කරලා මම ඔබ වහන්සේව ફોකස් කරගෙන ස්වාමීනි මට ඔබ වහන්සේව ඕනේ. ඔබ වහන්සේවම ඕනේ. වෙන තැනක් නෙමෙයි. වෙන මුක්කු ලාඩම් මට වැඩක් නැහැ. ඔබ වහන්සේවමයි ඕනේ මගේ ස්වාමීනි. ඔබ වහන්සේ 99 දෙනාව දාලා ඔබව සොයාගෙන යන මංගල්‍ය මගේ ප්‍රවාන්තනේ. කඳු සමතලා කරයි, හෙල් සමතලා කරයි, නිම්න පුරවයි, රළු තැන් මුරුදු කරයි. ඔබගේ ජීවිතේ කටු වෙලා තිබ්බ අනිත් අයව තුවාල කරපු තැන්, ඔබට සමාව දෙන්න බැරි තැන්, ඔබ අතාරින්න බැරි තැන්, ජීවිතේ දරදඬු දෘඩ තැන් උන්වහන්සේ සුමුදු කරයි. උන්වහන්සේ උගන්වයි මගේ ප්‍රමාන්තනේ. උන්වහන්සේ එන කාලයක් මේක. එනිසා 99 දෙනාව අතෑරලා ජේසු අද ඔබව සොයාගෙන ඉන්නේ. ඔබ කොච්චර අනාගතද? කොච්චර විනාශ කරගත්තද? ජේසුට වැඩක් නැහැ. ජේසු අද ඔබව සොයාගෙන ඉන්නේ. ඒ ජේසුට අපි එන්න කියමු අපි අතරට. අපි අතරට ඇවිල්ලා අපිට ආපිව ආලේප කරලා අපිව දරා ගන්න, අපිව බදා ගන්න කියලා අපි උන්වහන්සේට ආරාධනා කරමු.